සුබදැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපි පුවත්පත් වලින් පසු කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ බොහොම ලොකු රැල්ලක් හැදෙමින් යනවා. ඒ රැල්ල තමයි අපිට දේශීයව නැගී සිටිය හැකි බොහෝ දේවල් අප පිටරටින් පැමිණෙන තෙක් බලාගෙන හිටියා. ඒක කොයිතරම්නම් විනාශයක්ද ඒක තවදුරටත් කරන්න පුළුවන්ද කියන දේ දැනෙන්නේ මේ වසංගතයත් එක්ක ලෝකය පුරා ව්‍යාප්ත වුණු මහා දැවැන්ත අවදානමත් එක්ක සමස්ත ආර්ථික පද්ධතියෙන් මුළු ලෝකෙම බිඳ වැටිලා තියෙනවා. ඒ නිසා ආනයන මත පදනම්ව ගෙවපු ජීවිතේ දැන් සම්පූර්ණයෙන් වෙනස් කරලා දේශීයව නැගුණු කර්මාන්ත වේද ඒවා දියුණු කරලා අපේ රටේ දේශීය අවශ්‍යතාවය අප විසින්ම සපුරාගත යුතු තැනකට යා යුතුයි. ජනාධිපතිතුමන්ගේ නිරන්තර අදහස සහ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර හැකිතාක් දුරට ආනයන සීමා කරලා දේශීයව විදේශ විනිමය ඉතුරු කරගන්නට පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි. අපේ රටේ දේවල් ලෝකයට ගෙනියන්න පුළුවන් තත්ත්වයේ තියෙන දේවල් තියෙනවා නම් ඒවා බොහොම ඉක්මනට ප්‍රවර්ධනය කරලා ප්‍රචලිත කරලා ඒවට අවශ්‍ය කරන පහසුකම් හදලා දීලා මේ සියලු දේ වර්ධනය කළ යුතුයි කියන තැනක සිටින්නේ. සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ මේ වසංගතයෙන් පසු අපි යලි නැගිටින්න උත්සාහ දරන වෙලාවේදී අප මග ඇරුණු අපට අමතක වුණු අපි ගණන් නොගෙන පිටරටින් එන දේවල් වල පදනම්ව අපි හිතුව නියමයි කියපු දේවල් වෙනුවට අපේ රටේ ගොඩක් දේවල් තියෙනවා. ඒ සම්පත් දියුණු කරගත යුතුයි. ඒ දේවල් දියුණු කරගත හැකි. ඒ නිසා අද දවසේදී අපි මේ පිළිබඳ කතා කරනවා. මේ වෙලාවේ අපි හැමෝගෙම ජාතික කර්තව්‍ය බවට පත් වෙන්නේ රටේ යන වැඩපිළිවෙලට එක බිඳුවකින් හරි එක දශමිකකින් හරි සහයෝගය දක්වන්න පුළුවන් නම් ඒක. ඒ නිසා අද ජාතික රූපවාහිනිය විදිහට අපි හිතුවා මේ රටේ ඉන්නවා කර්මාන්තකරුවෝ රැසක්, නිර්මාණකරුවෝ රැසක්. ඒ නිර්මාණකරුවන්ට පුළුවන් ආනයනය කරන බොහෝ දේ නවත්තලා දේශීය වශයෙන් ඔබේ අවශ්‍යතා සපුරන්නට. ඒ නිසා තමයි අපි අද මේ ඉඩකඩ හදලා දෙන්නේ ජාතික ශිල්ප සභාවට. එතුමා කලාකරුවෙක්, එතුමා නිරන්තරයෙන් මේ වැඩේ ගැන දන්න කෙනෙක්. එතුමා තමයි ජාතික ශිල්ප සභාවේ සභාපති බවුරට පත් වෙන්නේ. ඒ අනුව ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් සුදත් අබේසේකර මහත්මයාට අපි ආරාධනා කළා. අයිබෝන් සභාපතිතුමනි. අයිබෝන්. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මුලින්ම දැනගමු ජාතික ශිල්ප සභාව කියන්නේ මොකක්ද? මොකක්ද මේකේ විෂයපත? ඒක බොහොම වැදගත් වේවි. සුහුඹුල් කලාකරුවෝ ඉන්නවා නම්, නිර්මාණකරුවෝ ඉන්නවා නම් මේ අයට ජාතික ශිල්ප සභාවත් එක්ක එකතු වෙලා බොහොම විධිමත් ප්‍රමිතිගත තැනකට එන්නට. මොකද්ද සභාපතිතුමනි ජාතික ශිල්ප සභාව කියන්නේ? මොකද්ද විෂයපතය? මොකද්ද අරමුණ? ඇත්තටම මුලින්ම ස්තුතිවන්තම වෙනවා. මොකද හේතුව මෙවැනි විෂයකට මෙවැනි අවකාශයකට මෙවැනි අවකාශයක් ලබා දීම සම්බන්ධයෙන් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට. මොකද ජාතික කාර්යයකට ඇත්තටම මේ මොහොත තමයි අපිට ඒකට ලැබෙන්න ඕන හොඳම මොහොත. ඉතින් ජාතික ශිල්ප සභාව මටත් අලුත් එකක්ම නෙවෙයි. මොකද හේතුව මමත් කලාකරුවෙක් නිසා මටත් ඒක විෂය පතේ ඇතුලේ මට ගොඩක් අතපත ගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඇත්තටම කියනොත් අපිට තියෙන හොඳ සම්ප්‍රදායක්. අපේ රටට තියෙන සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම, සම්ප්‍රදායානුකූලව තියෙන කලාවල් ආරක්ෂා කිරීම අපේ ශිල්ප සභාවේ කර්මුණක්. ඒක මේ ආරක්ෂා කරා විතරක් මදි. මෙවැනි කලාවන් අපිට තියෙනවා ගොඩ හරියක්. අපේ විශාල ප්‍රමාණයක් අපේ ඉතිහාසෙන් ඉඳන් ආපු කලාව ආරක්ෂා කරන ගමන්ම අපි මේ කලාව අනිවාර්යයෙන්ම ඉදිරි පරම්පරාවට රැගෙන යන්නම වෙනවා. මොකද මේ රැගෙන යාම තුල තමයි අපිට මේක ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ අලුත් පරම්පරාවට සහ ඉදිරි ගමනට රුකුලක් දෙන්න තමයි මේ ශිල්ප සභාව තියෙන්නේ. ඉතින් මූලික වශයෙන් ගත්තාම මෙන්න මේ බාරදූර කාර්යය අපිට පැවරිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ඊටාම වැදගත් බාරදූර කාර්යයක් කරන. මොකද අපේ රටේ පද්ධතිය එහෙම නැත්නම් දැනුම් පද්ධතිය සම්පූර්ණයෙන් රැඳිලා තියෙන්නේ මෙන්න මේ ඉතිහාසය සහ මේ ඉතිහාස කලාව මත කියලායි මම විශ්වාස කරන්නේ. ඒක තමයි අපිට තියෙන පළවෙනි කාර්යභාරය. ජාතික ශිල්ප සභාව තුළට කලාකරුවෙකු පැමිණීම හරහා ඒ කලාකරුවාගේ ඉදිරි ගමන සාර්ථක වෙනවා, තිරසාර ගමනක් යන්නට පුළුවන් කියලා විශ්වාසනීය සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද ඒකට හේතුව අපි ශිල්ප කලාව කියලා ගත්තොත් ඉතිහාසයේ ඉඳලම තියලා තියෙන මේ අපේ එදිනෙදා ජීවිතෙත් එක්ක තමයි මේක බද්ධ වෙලා තියෙන්නේ. ශිල්ප කලාවල් හැදිලා තියෙන්නේම ජීවිතෙත් එක්ක බද්ධ වෙලා. උදාහරණයක් ගත්තොත් දැන් අපි මේ ඉතිහාසයේ ගත්තොත් අපේ විජය රජුගේ ලංකාවට පැමිණීමත් එක්ක එනකොට කුවේණි කපු මේ කටිමින් හිටියා එහෙම නැත්නම් මේ වියමින් හිටියා කියන කතාව ඉතිහාස කතාවක්. ඉතින් ඒ කියන්නේ අපේ රට මූලයම් තියෙන්නම තනිකර මේ කලාව සහ ශිල්ප අතර. ඉතින් ඒක අපි ප්‍රවර්ධනය කිරීම ඒවා ඉදිරියට ගෙන යාම තුලම මම හිතන්නේ එදිනදා ජීවිතේ අපිට පාරිහාරික භාණ්ඩ හැටියට පාවිච්චි කරන්න වෙන්නේම අපිට ශිල්පම තමයි. මොකද මම හැමදාම කියන කතාවක් තමයි මේ ඇඟිලි තුඩු ටික අපි භාවිතා කරලා කරන හැම දෙයකටම වටිනාකමක් ලැබෙන්න ඕන. ඒ වටිනාකම ඊටාම ගෞරවනීය වටිනාකමකින් ලැබෙන්න ඕන. ඒ නිසාමයි මම කියන්නේ කලාව කියන්නේ තා ගෞරවනීය දෙයක්. ඒ ගෞරවය කොහොමද ජීවිතයට එකතු කරගන්නේ කියන එක මේ ශිල්ප සභාවර අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී පැහැදිලි කරන්න තමයි අපි සූදානම තියෙන්නේ. හොඳයි. අපේ රටේ අපි දන්නවා
චිත්‍රයක් ඇඳත් ඒක මානසික තෘප්තියක් තියෙනවා සේම ඒක අනිත් පැත්තෙන් බැලුවාම ඒක ලොකු ආර්ථික වටිනාකමක් තියෙන වැඩක්. ඔබ යමක් කරනවා ඇති කලාවට අදාළ වුණු කලාවේ එක් ප්‍රතිඵලයක් විදිහට ඉතාමත් සාර්ථක නිර්මාණ බිහි කරනවා ඇති. මෙතුවක් කාලයක් සමහර විට අත්විඳේ එහි රසය ඒකේ මානසික මේ වශයෙන් යම් සුවයක් සහ ඔබටත් හිතට සතුටක් දැනෙන්නට ඇති. හැබැයි මේක ලොකු ආර්ථික වටිනාකමක් දක්වා පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපේ රටේ කලාකරුවා සභාපතිතුමනි මේ තමන්ගේ ආර්ථික වටිනාකම නැත්නම් තමන්ගේ වටිනාකම හරියට අඳුනගෙනද තියෙන්නේ? මෙහෙමයි ඒක අඳුනගෙන තියෙනවා. හැබැයි මේ අඳුනාගත්ත එක හරියටම මාකට් වචන කිව්වොත් මාකට් කරන්න දන්නවද කියන ගැටලුව තමයි ඇවිල්ලා තියෙන්නේ. මොනවා කරත් අපි මේ ජීවත් වෙන්නේ මේ වාණිජමය සමාජයක මේ පාරිභෝගික සමාජයක අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ සමාජය තුළ අපිට තියෙන එකම වැඩක් වෙනවා අපි මොන නිෂ්පාදනය කරත්. මොකද අද වෙනකොට ලෝකයේ කලාව කියන එක අර මුලින් ආරම්භ කරපු අරමුණින් නෙවෙයි සිද්ධ වෙන්නේ. අපේ ඉතිහාසය ගත්තොත් අපේම මේ ඉතිහාසයට අපි ගියොත් අපේ පාරම්පරික සම්ප්‍රදායික චිත්‍ර පිළිබඳ අපි කතා කරොත් පන්සල් චිත්‍ර පන්සල් වල අපි දකින දඹුලු විහාරයට ගියොත් ඒ සාම්ප්‍රදායික අපේ චිත්‍ර කියලා කියන්න පුළුවන් කලාවක් අපිට තිබ්බා. හැබැයි මේව තිබුණේ අපේ ආගම ධර්ම ප්‍රචාරය කිරීම සඳහා අපිව දැනුවත් කිරීම සඳහා තමයි මේ නිර්මාණ අපේ ශිල්පීන් කරේ. හැබැයි මේ අරමුණට කාලය පුරාවට ගමන් කරනකොට වෙනස් වෙනකොට ඔන්න ඔය කියන පාරිහාරික සහ අපේ දිනදා ජීවිතයට වාජනය වෙනකොට අපිට ඔන්න අපි මේ සමාජයේම අපිට මේ කොටසක් බවට පත් වෙනවා. අපිට සිද්ධ වෙනවා මේවා විකුණන්න. මේක විකුණීම හැමදේම විකුණන තැනකට පත් වුණාට පස්සේ කලාවත් විකුණන්න අවශ්‍යයි කියන තැනට එනවා. හැබැයි ඒ කලාව සම්පූර්ණයෙන් විකුණන්නේ කලාවම නෙමෙයි. කලාවේ යම් තෘප්තියක් එහෙම නැත්නම් ඒ කොටස Taman තියාගෙන ඉතුරු කොටස තමයි විකුණන්නේ. ඉතින් මම හිතනවා මේක අපි බොහොම සාධනීය විදිහට විකිණීමට එහෙම නැත්නම් ඒ මාකට් කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. මොකද හේතුව ලෝකයේ මේ වෙනකොට ඒ ප්‍රවේශය අරගෙන ඉවරයි. ඉතින් අපිටත් මේ අපේ රටේ මේක කොහොමද අපේ රටේ දේවල් විදිහට එහෙම නැත්නම් පිටරට යවන්න මොකද අපේ නිර්මාණ වලට ඉතාම හොඳ වටිනාකමක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඉතිහාසයේ දැනට සංචාරක ව්‍යාපාරය අපේ පවත්වාගෙන යන්නෙම අපේ ඉතිහාසයේ කලාකෘති විකුණලා. විකුණලා කියන්නේ බලන්න සැලසීමත් විකිණීමක් තමයි. ඉතින් මේ සඳහා අපිට හොඳ පරිසරයක් ගොඩනගා ගැනීම හොඳ සවිඥානිකව මේ වැඩ පිළිවෙල සකස් කරොත් මම හිතනවා අනිවාර්යයෙන්ම අපිට ජය ගන්න පුළුවන් කියලා. හොඳයි. වර්තමාන ජනාධිපතිතුමා පත් වුණායින් පසු විද්‍යාත්මක පදනමක් යටතේ ඒ ආයතන වලට ප්‍රධානීන් පත් කිරීම තුළදී ඒ විෂය පතය දන්න ඒ විෂය හොඳින් අධ්‍යයනය කළ අයට තනතුරු ලැබුණා. ඒක කමිටුවක් කරා නිර්දේශ වී ඔවුන්ට අවශ්‍ය කරන පරිසරය සකසා දුන්නා. ඒ අනුව තමයි මේ සභාපතිවරුන් පත්වීම සිද්ධ වෙන්නේ. ඔබ ජාතික ශිල්ප සභාවට එනකොට ශිල්ප සභාවේ මුඛ්‍ය පරමාර්ථය වෙච්ච මේ රටේ ශිල්පීය ඥානයේ සහිත වුණු පාර්ශවයන් ප්‍රවර්ධනය කිරීම එක වෙලා තිබුණාද? ජාතික ශිල්ප සභාවේ අවශ්‍ය කටයුතු මීට පෙරින් ඔබ එන්නට කලින් වෙලා තිබුණාද හරි විදියට? ඔව් වෙලා තිබුණා කියන එක මම නැහැ කියන්නේ නැහැ. ශිල්පීන් බැඳිලා හිටියා. යම් ශිල්පීන් ප්‍රමාණයක් ලංකාවේ මේවත් එක බද්ධ වෙලා වැඩ කරලා තියෙනවා. හැබැයි දැන් මමත් නිර්මාණකරුවෙක්, නිර්මාණ ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක්, ජාත්‍යන්තර වශයෙන් චිත්‍ර සහ කලාව, දෘශ්‍ය කලාව වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. අපේ වපසිරි ගොඩක් එහාට මට යන්න පුණා. විශ්වවිද්‍යාලය හරහා මේ කලාව ඉගෙන ගත්තට පස්සේ ලෝකයේ සමහර ප්‍රදර්ශන සඳහා සහභාගී වුණාට පස්සේ මේ කලාව තවදුරටත් කොච්චර ඈතකට යන්න පුළුවන්ද කියන කාරණාවට එන්න පුළුවන් වුණා. ඉතින් එතෙන්දී මේ අපි මෙතෙක් කල් තිබුණු මේ අපේ රටේ කලාවට තිබිච්ච කාරණාවට එහා ගිහපු ගමනක් තියෙන වෙත්තේ හොඳටම පැහැදිලි. ඉතින් මේ පැහැදිලිකම මම හිතනවා අර කිව්වා වගේ අපිට මොකද මම වුණත් මේ චිත්‍ර කලාව ඉගෙන ගත්තට පස්සේ මොකද්ද අපි කරන්නේ? මොකද්ද චිත්‍ර ඇඳලා අපේ රටට අවසානයේ නැත්නම් අපි අපේ ජීවිතේ මොකද්ද අපි එහාට ගෙනියන්නේ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක තමයි මම වුණත් හිටියේ. හැබැයි ඇත්තටම කියනවා නම් මේ කාල වකවානුව මේ අපිට අර කිව්ව විදිහට මේ අඳුරු වලාවක රිදී රේඛාවක් තියෙනවා වගේ අර ඔක්කොම ටික එක තැනකට එකතු වෙච්ච අපි කියන්නේ හොඳ කාලයේ දීපේ දේශීය කුලේ මව කියන මේ කියන ටික හොඳම කාලේ අපිට ලැබුණා කියන කාරණාව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද අතික ජනාධිපතිතුමාගේ සංකල්ප සහ මේ සෞභාග්‍ය දැක්ම ඇතුලේ මේ මධ්‍ය පරිමාණ මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහ නිර්මාණකරුවන්ට හොඳ අවකාශයක් ඒ සෞභාග්‍ය දැක්ම ඇතුළෙම තියෙනවා. ඒක බලනකොට මේ අපි හිතපු එකම ඒක ඇතුලේ තියෙන්නේ.
ඒතර මේවා ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව ඇතුලේ මම විශ්වාස කරනවා අර ඉතිහාසයට වඩා අපිට තැහෙන ගමනක් යන්න පුළුවන් වටපිටාවක් මේ වෙනකොට සැකසීලා තියෙනවා. ඒක තමයි අපිට හිතෙන්නේ. මොකද හේතුව ඒක නිකම්ම නෙමෙයි. අපේ විෂය බාර අමාත්‍ය විමල් විරෝධ සමිතුමා මතක් කරනවා. මොකද එතුමත් කලාකරුවෙක්. එතුමා හරහාත් මේක වැඩිපුර ප්‍රවර්ධනය වෙන තැනකටපත් වුණා. මේ හැම එකම එක තැනකට එකතු වුණා කියන කාරණාව ඇතුලේ මම විශ්වාස කරනවා ඉදිරියට කලින්ට වඩා අපිට හොඳ ගමනක් යන්න පුළුවන් පරිසරයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. හරි. ජාතික ශිල්ප සභාවත් එක්ක අපේ රටේ හැම කලාකරුවම අත්වල බැඳගෙන තියෙනවා. සමහර විට ජාතික ශිල්ප සභාවත් එක්ක එහෙම අත්වල බැඳ ගන්න ඕන කියලා දන්නෙත් නැතුව ඇති. අපි පොඩ්ඩක් මේ පැත්ත පැහැදිලි කරලා දුන්නා. ඔව් ඇත්තටම මේ ඒක හොඳ කාරණාවක් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන කාරණාවක්. හේතුව මේ අපේ ශිල්පීන් අපේ ශිල්ප සභාවත් එක්ක එකතු වෙලා තියෙන ප්‍රමාණය ගත්තොත් සමහර තැන්වල දැන් උදාහරණයක් ගත්තොත් පළාත් සභාවලත් අපේ ශිල්පීන් එකතු වෙලා රෙජිස්ටර් වෙලා ඒවයි සම්බන්ධතා තියෙනවා. ඒකම ගත්තොත් අපේ ආයතනයත් එක්ක තව ආයතන කීපයක් සම්බන්ධයි. උදාහරණයකට ගත්තොත් ශිල්ප සභාව මොකද මේක ක්‍රමවේදයකට තමයි මේ ආයතනය පිහිටුවලා තියෙන්නේ. ශිල්ප සභාව වෙනම තියෙනවා. ඒකම ඒකට සම්බන්ධ අපේ අමාත්‍යාංශයට සම්බන්ධ ගොඩාක් මධ්‍ය ප්‍රමාණ අමාත්‍යාංශයට සම්බන්ධ අපේ ශිල්ප සභාව තියෙන ඊළඟම මෝස්තර මධ්‍යස්ථානයේ තියෙනවා. මේ මෝස්තර මධ්‍යස්ථානයේ තියෙන ඇත්තටම මේ කලාකරුවන්ට අලුත් නිර්මාණ අලුත් දේවල් කොහොමද හඳුනා දෙන්න කියන පරීක්ෂණාත්මක ක්‍රමවේදයට. ඒකම ලක්සලත් මේකට සම්බන්ධයි. ඒක ඉතින් තමයි අපේ ශිල්පීන්ගේ භාණ්ඩ විකුණලා දෙන්නේ කොහොමද කියන එක හොයලා බලලා දෙන්නේ. ඉතින් හොඳ සම්පින්ඩනයක් හොඳ ඒකාබද්ධ කිරීමක් මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒතකොට හැබැයි මේ හැමතැනම ශිල්පීන් වෙන වෙනමත් රෙජිස්ටර් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් සමහර ශිල්පීන්ට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා හොයාගන්න බැරි වෙලත් තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් අපේ ශිල්ප සභාව හැටියට අපේ සියලු පළාත්වලම අපේ සම්බන්ධීකරණ නිලධාරියෙක් අපිත් එක්ක ඉන්නවා. ඒකම ගත්තාම මේ අය ඇත්තටම කියනවා නම් අපිත් එක්ක මේ රෙජිස්ටර් වෙලා නැහැ. ගොඩක් අය. අපිට මේක මෑතකදී ඇත්තටම ඊටාම මේ අපූර්ව ආකාරයට ඒක හොයාගන්න පුළුවන් වුණා. මොකද මම එනකොටත් මම හොයලා බැලුවොත් අපි බැලුවොත් වෙස්මුණු කලා ශිල්පීන් කොච්චර ඉන්නවද කියලා හොයලා බැලුවොත් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් අපේ මේ බතික් ශිල්පීන් කොච්චර ඉන්නවද කියලා හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම මම ආපු ගමන්ම ආරම්භ කර පළවෙනි ක්‍රියාවලිය තමයි මෙන්න මේ සියලුම ශිල්පීන් නැවත රෙජිස්ටර් කරලා නැවත ලියාපදිංචි කරලා ඒ අය අන්න අර විදිහට ඕනම කෙනෙකුට හොයන්න අපි තුමත් අද අන්තර්ජාල හරහා අද තාක්ෂණයේ දියුණු වෙලා තිනවා. ඕන කෙනෙකුට Tamanට මේ වගේ බතික් ශිල්පියෙක් මට අවශ්‍යයි නම් එයා හොයාගැනීමේ හැකියාව ඇති කරන මේ ලබන මාසයේ ඉඳලා අපි අනිවාර්යයෙන්ම මේ ලියාපදිංචි කිරීම සිද්ධ කරන ඕන අවස්ථාව උදා වෙන ඕනම කෙනෙකුට Taman ශිල්පියෙක් නම් Taman විශ්වාස කරනවා නම් Taman කලාව Tamanට අනාගතයට ගෙනියන්න පුළුවන් කියලා අන්න ඒ අයට අපි ඒ අවස්ථාව උදා කරනවා. ඒකම කාරණා දෙකක්. එකක් ඒ ශිල්පී අනිත් එක පුහුණු වීමට අවශ්‍යයි නම් ඒ අයටත් ඒ අවස්ථාව අපි උදා කරලා දෙනවා. පුහුණු වීමට අවශ්‍ය නම් කොහොමද වැඩ පිළිවෙල සකසන්නේ? ඇත්තටම මට කලින් පොඩ්ඩක් සඳහන් කරන්න බැරුණා අපේ ශිල්ප සභාවේ එක කොටසක් තමයි අර අපි කිව්වේ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම සහ අලුත් පරම්පරාවට මේක රැගෙන යාම කියලා. අලුත් පරම්පරාවට රැගෙන යාමේදී අපි කරන ක්‍රියාවලිය තමයි අපිට තියෙන කාර්යභාරය තමයි අලුත් ශිල්ප ඥානය අලුත් පරම්පරාවට දීම කියන එක. ඒකට මේ වෙනකොට අපි අපේ ආයතන අපේ විශාල වශයෙන් ලංකා පුරාම විසිරී වෙච්ච ආයතන වශයෙන් අපි ගත්තොත් හැම පළාතකම මේ ඒ පළාතට ආවිනික වෙච්ච දැන් උදාහරණයක් කළුතර දිස්ත්‍රික්කයේ ඒ පළාතට ගියොත් ඒ පැත්තේ පම් ආශ්‍රිත ව්‍යාපාර ගොඩක් සිද්ධ වෙනවා. ඒ ආශ්‍රිතව අපි පම් ආශ්‍රිත මේ බෑග් සහ ඒ ආශ්‍රිත කර්මාන්තේ අපි කියලා දෙන ආයතන අපේ තියෙනවා. හැබැයි මේවා එකක්වත් අර කිව්වා වගේ කලින් හරිම අසංවදාත්මකව තමයි මේක තිබිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ඊයේ පෙරේද අපි සාකච්ඡාවලදීත් අපි යෝජනා කරා අපේ අමාත්‍ය විශේෂ ඇමතුමාටත් යෝජනා කරලා මේක එතුමාත් ඉතාම ආසාවෙන් කැමති වුණා. මොකද හේතුව අපි ශිල්ප කලාව වෙනුවෙන් ඇකඩමි එකක් එහෙම නැත්නම් ආයතනයක් ආරම්භ කරන්න අපි කතා බහ ලක් වෙනවා. ඒතකොට මෙන්න මේ ආයතනය හරහා හොඳ ගෞරවනීය විදිහට ඒ අපි ඉගෙන ගන්න දෙයට සහතිකයක් ලබාගෙන ඒ නැවත ඉදිරි ගමනක් යන්න පුළුවන් විදිහට වටපිටාව සකස් කරමින් මේ වෙනකොට යනවා. ඒක නිසා අපිට ගැනීමේ හැකියාව හොඳටම මොකද අපිට තියෙන වගකීමක් තමයි අනිවාර්යයෙන්ම මේ ඉදිරි පරම්පරාවට මේ කලාව නැවත කියා දීම. ඇත්තටම ඒ කාරණේ බොහොම වටිනවා කියන්නේ දැන් අපි මේ වෙලාවේ ලංකාවේ වෙළඳපොළ ගත්තොත් ඒකට හරියන්න විදිහේ සැපයුමක් ලබා දෙන්න අවශ්‍ය නම් කලාකරුවෙක් ව්‍යාපාරික මට්ටමින් යනකොට අපි දන්නවා පේශ කර්මාන්තයේ නියැලෙන පිරිස් ඉන්නවා ගම්මාන පිටින් ඉන්නවා. දැන් පිත්තල කර්මාන්තය ගත්තොත් පිළිමතලාවේ ගම්මාන පිටින් මේ දේවල් කරනවා. මේ අයට අලුත් තාක්ෂණය දෙනවා නම්
අඩු ශ්‍රමයකින් වැඩි පිරිවැයකින් තොරව මේක වැඩේ කරගන්න පුළුවන් පාර හදලා දෙනවා නම් ඒක ඉතාමත් යහපත්. ඒ තාක්ෂණික ඥානය ඉදිරියේදී ලබා දෙන්න වැඩපිළිවෙලක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔව් අනිවාර්යයෙන්ම. මොකද මේ අපි දැන් අර කිව්වා වගේ දැන් අර අපි කිව්වා දැන් මේ කලාව විතර උගන්වනව නෙමෙයි. දැන් අපි ඉදිරියේ සකස් කරන සිලබස් එක හරහා සිද්ධ වෙන්නේ ඉදිරි සකස් කිරීමේදී ඒ කියන්නේ කලාව උගන්වන ගමන් අපි කොහොමද මාකටිං මේක කොහොමද මාකට් කරන්න කියන එකත් ඒ විෂයත් බද්ධ ඇතුල් කරනවා. ඒකම තාක්ෂණය අලුතෙන් යොදා ගන්න. උදාහරණට දැන් අලුත් බුදුගාංග භාවිතා කරලා ඒක කොහොමද පිටරටට මේක ප්‍රවර්ධනය කරන්න කියන කාරණා පාව මේ විෂයපතේට ඇතුල් කරන්න තමයි අපේ සූදානම තියෙන්නේ. ඒකම අර කියන වගේ තාක්ෂණය කියන එක අපි දැන් මේ වෙනකොට අපේ අමාත්‍යාංශය ඇතුළෙම තියෙනවා IDB ආයතනයක් තියෙනවා. අපේ අමාත්‍යාංශය ඇතුළේ. අපි ඇයට ඇමතුමා හරහා යෝජනා කළා. ඇමතුමා යෝජනා කළා තියෙනවා. ඒ හරහාම අපිට මේ දැන් ඒ අයට වන අමුද්‍රව්‍ය සකසා කිරීම. ඊටාම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන අමුද්‍රව්‍ය කියන එක. දැන් ගත්තොත් වේවැල් කර්මාන්තය ගත්තොත් ඒවත් පිටරටින් තමයි අරගෙන එන්නේ. ඉතින් අපේ රටේ වේවැල් තියෙනවා. හැබැයි මේ වේවැල් නියම ආකාරයෙන් සකසා ගන්න තාක්ෂණයක් අපිට නැහැ. ඒ නිසා විශාල ප්‍රමාණයක් අමුද්‍රව්‍ය අහක යනවා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා මෙන්න මේ තාක්ෂණය මම මොකද ආයි මතක් කරන්න මොකක් හස්ත කර්මාන්ත තමයි මේ අයිති වෙන්නේ. ඒතර හස්ත කර්මාන්ත කියන්නේ මේ මැෂින් පාවිච්චි කරලා කරන එකක් නෙමෙයි. උදාහරණයක් ගත්තොත් දැන් හෑන්ඩ්ලූම් කියන එක කර්මාන්තය ගත්තට පස්සේ හෑන්ඩ්ලූම් වලට ගොඩක් මේ අතින් කරන නිර්මාණ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේව ෆවර්ලූම් උණු ගමම මේකට තියෙන වටිනාකම බහිනවා. ඒ නිසා අපි අර තාක්ෂණයේ අමුද්‍රව්‍ය සකසා ගැනීම මේව ඉක්මනින් කරගෙන මේ හැකියාවට අවශ්‍ය තාක්ෂණය සපයනවා මිසක් මේ අතින් කරන නිර්මාණ මැෂින් එකකට බද්ධ කරන්න සූදානමක් නැහැ. මොකද ලෝකයේම අද වෙනකොට අතින් කරන නිර්මාණ වලට ඉතාම ඉහළ වටිනාකමක් තියෙනවා. මොකද ඒක මානසික සම්බන්ධතාවයකුත් එක්කයි ඒකට ඇතුල් වෙන්නේ. දැන් සමහරට වුණ පුළුවන් අපි ප්‍රොඩක්ෂන් එකක් කරනකොට දැන් මානසික සම්බන්ධතාවයක් මේකට නැහැ කියලා. දැන් අපි ගත්තොත් මේ අපේ රෙදිපිලි නිෂ්පාදනය ඇතුලේ ඇඳුම් මහනකොට අපි කෑල්ල එක එක්කෙනාට දීලා කරනකොට සිද්ධ වෙන දේ තමයි ඔහු මැෂින් එකේ කොටසක් වෙනවා මිසක් ඔහුගේ කොටසක් ඒකට එකතු වෙන්නේ නැහැ. හැබැයි මේ හස්ත කර්මාන්තවල තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි ඔහුගේ චින්තනයත් යම් ප්‍රමාණයකට හැඩතල ඒවයි තියෙන සියුම්භාවය, මානසික ස්වභාවයේ තියෙන මේ හැඟීම් කියන කාරණාත් සමහර ප්‍රමාණයට මේකට ගැබ් වෙනවා. නිර්මාණයේ ජීව ගුණයක් තියෙනවා. ජීව ගුණයක් තියෙනවා. මේ ජීව ගුණය ඔහුගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපි හැමදාම කියන දේ නැත්නම් සමහර දේවල් තියෙනවා අපිට ඔය කලාව කිව්වහම අපිට විග්‍රහ කරගන්න බැරි තැනක් තියෙනවා. මේ කලාව කාට හරි තේරෙන්න ඕනද කියලා. දැන් අපි ගත්තොත් වියුක්ත කලාව කියන එකක් අද නූතනයේ ගත්තට පස්සේ මේ තේරෙන්නේ සමහර මේ චිත්‍ර පාට ගාලා තියෙනවා මේව තේරෙන්නේ නැහැ. ඉතින් ඒත හැම කලාවම තේරෙන්න ඕනද? ඒතර හැම කලාවකම පණිවිඩයක් කියන්න ඕනද? ඒතර මෙන්න මේ ආකාරයට අපි ගත්තොත් මේ වෙනකොට නූතනයේ සමහර කලා නිර්මාණ තියෙනවා තේරුම් ගන්න අවශ්‍ය නැහැ. අපිට දැනෙන්නයි අවශ්‍ය වෙන්නේ. අපේ හැඟීම් අවශ්‍ය වෙන්නේ. ඒතකොට අපි මම උදාහරණයකට හොඳ අවබෝධ කරගන්න පුළුවන් අපි දියැලක් ළඟට ගිහිල්ලා බලන් ඉන්නකොට ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකේ තියෙන වින්දනය අපි විඳින්නේ. ඉතින් ඒ නිසා මේ හැම හස්ත කර්මාන්ත නිර්මාණයක් තුළ මේ සියල්ල ගැබ් වෙලා තියෙනවා. මේව අපට අවබෝධ කරගෙන වචන වලට හරව ගන්න බැරි වෙච්ච ප්‍රශ්නය තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී මෙන්න මේව පව අවබෝධ කරලා දීලා ඒ අයගේ ජීව ගුණය අර කිව්වා වගේ මේ භාණ්ඩ වලට එකතු කරන්න බලාපොරොත්තුවක් අපේ තියෙනවා. හොඳයි. මේක බොහොම ලස්සන වැඩක් සහ මේ වෙලාවේ අත්‍යවශ්‍ය වැඩක්. ඔබ කරපු කියපු දේ අනිවාර්යෙන් මේ වෙලාවේ රටට බොහොම අවශ්‍යයි. ඒ කරන දේ සමස්තයක් විදිහට මුළු ජාතික පද්ධතියටම එකතු කරලා මේ රට ඇතුලේ කර්මාන්ත නගා සිටවන්නට ඕනි කියන මහා දැවැන්ත විප්ලවය දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. චීනයෙන් කඩදාසි ටොන් ගණන් ආනයනය කරපු අපේ රටට කඩදාසි හදන්න පුළුවන් පරිසරය අපේ රට ඇතුලේ තියෙද්දිම අපි කොයිතරම්නම් ඒ දේවල් අතපසු කර පිට රටවලින් ගෙනවද? වෙසක් කූඩුව සරුංගලේ සිට මේ දේවල් සියල්ල වෙනත් රටවල් වලින් ආනයනය කරන තැනට අපිපත් වුණා. ඒක තමයි අපේ තිබුණු විනාශය බවට පත් වුණේ. අද අපිට මේ දේවල් විදේශ රටවල් වලින් ගෙන්නා ගන්නට බැරි වුණ විට ඒවා නිකම්ම මේ රට ඇතුළේ නිෂ්පාදනය වෙනවා. කොයිතරම්නම් නව නිපැයුම් කොයිතරම්නම් නවෝත්පාදන මේ ගෙවුණු කාල වකවානුව ඇතුළතදී ඇති වුණාද? මේවා හිතා ගන්න බැරි තරම් නිර්මාණ ශක්තියක් සහිත ධාරිතාවක් විභවතාවයක් සහිත මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ නිසා තමයි ජාතික ශිල්ප සභාවත් දැන් මේ සියලු දෙනා අවදි කරගෙන ඉදිරියට යන්නට හදන්නේ. ඒත් එක්ක තමයි මෙච්චර කාලයක් අඩු බරක් දීලා තිබුණු මෙච්චර කාලයක් වැඩි දායකත්වයක් නොදක්කපු මේ රටේ බතික් කර්මාන්තේ නියැලෙන අයට, පේශ කර්මාන්තේ නියැලෙන අයට දැන් ලංකාවේ සම්පූර්ණ වෙළඳ පොළම ඔබටම හිමි වෙලා තියෙනවා. ඒක අභියෝගයක්ද? ඒක කරන්න පුළුවන් වැඩක්ද? අනිවාර්යෙන් අපි අභියෝග කියන එක මම හිතන්නේ බාර ගන්න ඕනේ. මම හිතන ඒක තමයි කලාකරුවන්ට එහෙම නැත්නම් නිර්මාණකරුවන්ගේ පළවෙනි කාර්යය.
අපි අලුතෙන් දෙයක් කරනවා කියනම අභියෝගයක්. ඒ අභියෝගය බාර ගැනීම මම හිතන්නේ අපේ රටේ මිනිස්සුන්ට මේ ඉතා අමාරු දෙයක් අපහසු දෙයක් නෙවෙයි. මම හිතන්නේ අතේ ජනාධිපතිතුමා කිව්ව කාරණෙත් එන්නෙම මට ඉතා සතුටු කාරණා තමයි මේ අභියෝගය තමයි අපි බාර ගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ කොතනින් අපි හරි මේක පටන් ගන්න ඕන. ඒ පටන් ගැනීමේ ආරම්භය අපිට බැටන් එක අරන් දුන්නා. බැටන් එක සෑහෙන කාලයක් පුරාවට අර ඔබ කිව්වා වගේ ඉතිහාසයේ මම හිතන්නේ අපි පවා උත්සාහ කරා හමු වෙච්ච අවස්ථාවල සමහරලාට අපි අධිකරණ ජනාධිපතිතුමා කලින් අපිට මුණ ගැහිච්ච සමහර අවස්ථාවල මේ මගේ 3D ආර්ට් ඔය වියතෝවිනේ අඳපු නිර්මාණ පව මම ඒ කාලේ හමු වෙච්ච වෙලාවෙ එතුමා තමයි යෝජනා කළා මම ඇන්දේ. දේතු වෙන නිර්මාණ ඔබතුමා කරා? මම තමයි කරේ. අධිකරණ ජනාධිපතිතුමා ඒ කාලේ ආරක්ෂක ලේකම් තුමා ඉන්න කාලේ එතුමාගේ යෝජනාවක් හැටියට මම ඒක දැන් ඔය සමාජ මාධ්‍යම ගොඩක් ප්‍රසිද්ධ ඡායාරූප 3D ආර්ට් කරන එක ලංකාවට හඳුනා දුන්නේ. ඇත්තටම මම ඒකම එතුමා තමයි යෝජනාවකට තමයි ඒක කරේ. ඉතින් ඒ යෝජනාවත් එක්ක මම ඒක කියන අභියෝග බාර ගන්න. මොකද ඒක කවදාවත් කරලා තිබිච්ච එකක් නෙමෙයි ලංකාවේ. එතුමාගේ යෝජනාව කරලා මෙහෙම එකක් ලංකාවේ කාට හරි කරන්න පුළුවන්ද කියලා. ඒතර ඒ අභියෝගේ මට ආමීකේ කීප දෙනෙක් ඇවිල්ලා මගේ ආයතනයට ඇවිල්ලා කතා කරලා පුළුවන්ද කියලා ඇහුවා. මම කලින් කරලා නැහැ. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මේ ටෙක්නික් එක කියලා දුන්නට ප්‍රායෝගික කරලා තිබුණේ නැහැ. ඉතින් මොකද ඒක ආමීකත් එක්ක සම්බන්ධ කාරණයක් නිසා අපි උදව් කළා උත්සාහ කරා මේ කරලා බලන්න. ඒ වෙලාවේ කරලා බැලුවා. එක තැනකදී ඒක පුළුවන්. ඊට පස්සේ තමයි මම කිව්වා පුළුවන්. අපි මේක මොකද සති දෙකක කාලයක් තමයි මට ඒක තිබුණේ කරන්නේ. සති දෙක කාලය ඇතුළත විශාල පිරිසක් ඒක කරා. ඉතින් තව ප්‍රශ්න කීපයකට මුහුණ පෑවා. මොකද ඒක කරන්න ගිහිල්ලා මේ ඊට පස්සේ වෙච්ච ප්‍රශ්න කීපයකට තාම මොකද මේක කරන්න විශාල පිරිසක් එකතු කරලා මේ ගියේ ඒවට ගිහපු වියහිදම් පිළිබඳ මොකද මම මේක සම්පූර්ණයෙන් ෆ්‍රී කරේ මම සල්ලි අරගෙන කරපු නිර්මාණයක් නෙමෙයි. ඉතින් ඒ වගේ ගැටලුත් ආවා. මම කියන්නේ අභියෝග කියන එක අපි බාර ගන්නම ඕනේ. ඉතින් ඒ නිසා අපිට මෙතෙන්දි මේ ගත්ත දීපු යෝජනාව අපි එදා සාකච්ඡාවේදී අපේ අමාත්‍ය විමල් ඇමතුමා මේ යෝජනාව කරලා මේ යෝජනාව හරහා ඉතාම ප්‍රබල විදිහට එදා සාකච්ඡාව ගියා. ඉතින් ඒ සාකච්ඡාව ඇතුලේ පේශකර්ම වෙනුවෙන් මේ තීරණය එතුමා ගත්තා. මේ එතුමා ගැනීමේ තීරණය මං හිතන්නේ ඉතා විශාල තීරණයක්. මට හරි පුදුම කාරණේ තමයි අපේ ශිල්පීන් පුදුම විදිහට ප්‍රබෝධමත් වුණා. දැන් අපේ කාලේ හරි කියලා. ඉතින් ඒ නිසා දැන් ලහි ඒ අය සූදානම් වෙනවා සහ එයාට අවශ්‍ය වෙන කාරණා මේ වෙනකොට සපයමින් පවතිනවා. ඒ නිසා දැන් තමයි අපේ ශිල්පීන්ට අපි මේ වෙලාවේ ආරාධනා කරනවා මතක් කරනවා දැන් ඔන්න අපේ කාලේ අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මාකට් එක 100%ක්ම තියෙන්නේ ඔබට. තියෙනවා. ඔව්. ඉතින් ඒ නිසා හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට අපි ඔය කියන නිර්මාණ අපිට පුළුවන් ද ඔය කියන මට්ටමින්ම අපිට දෙන්න. ඔන්න දැන් අපිට හිතන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සමහරලාට ওই නව නිපයුම් කියන අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් නව නිපයුම් දේවල් ඔන්න අපිට දැන් ආරම්භ කරන්න පුළුවන්. පරණම බතික්ද අපි අඳින්නේ. මොකද එතෙන්දී තව සාකච්ඡාවේදී වෙච්ච යෝජනාවක් තිබුණා අපේ ශිල්පීන්ගෙන් සහ ඇමතුමාගෙන්. ඒ තමයි යෝජනාව මේ අපේ රාජ්‍ය ආයතනවල එක දවසක් අපි අඳිමුද අපේ දේවල්. මොකද ඒක මම හිතන්නේ කලිනුත් යෝජනා වෙච්ච වැඩසටහනක්. අර ඩ්‍රෙස් ඩවුන් එක නැත්තම් ඔය කැෂුවල් දවස කියන දවසේදී බතික් නිර්මාණයක් අඳිමු කියලා. හැබැයි පොඩි ගැටලුවක් එනවා. ඔය අපි දැනට අපේ ටුවරිස්ට් එහෙම නැත්නම් අපේ විදේශිකයන්ට වැඩිපුරම අලෙවි කරන්න සූදානම් කරපු බතික් නිර්මාණ තියෙන ඇඳුම් අපි හැමදාම දැක්කොත් අපි අවුරුදු සමයේ දකිනවා බතික් නිර්මාණ වලින් සැරසී සිටිනවා. ඉතින් මේ ඇඳුමම අපිට පුළුවන් ද අපේ ආයතනයේ අඳින්න. ඒතර අපිට තියෙන නිර්මාණකරුවන් හැටියට කාර්යභාරයක් අලුතෙන් මේ බතික් පිළිබඳව හිතන්න. සමහරට අපි ලොකු ප්‍රමාණයක හැමතැනම මේ අර ඩිසයින්ස් තියෙන එකක් නෙමෙයි. චාම් සමහරට අපිට ආයතනයට අඳින්න පුළුවන් පුංචි ඩිසයින් එකක් එකතු කරලා අපේ ඒවත් නව නිපයුම් තමයි. ඒවත් නව නිර්මාණ තමයි. ඒතකොට අපි ඒක අර කියන වගේ පාරම්පරික දේවල් භාවිතා කරමින් අලුතෙන් කොහොමද නිර්මාණයක් බවට පරිවර්තනය කරන්නේ කියන එක. ඔන්න එතකොට සමහරට අර තෝරා ගැනීම අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් පොඩි සාම්ප්‍රදායික ගතියක් තියෙනවනේ බතික් නිර්මාණයක් කිව්වහම. අර ඉර හඳ තරු තියෙන සාමාන්‍ය සාම්ප්‍රදායිකත්වයෙන් මිදිලා අර සරල චාම්තනයකට ආවනම් මේක ජනප්‍රිය වෙනවා තමයි. ජනප්‍රිය කරගන්න පුළුවන්. ඒක තියෙන නිර්මාණකරුවගේ අතේ. හැබැයි මෙතෙක් කල් ඒ වගේ අවකාශයක් තිබුණ නැති නිසායි මොකද මම හොඳටම දන්නවා හැම නිර්මාණයම අපේ හස්තකර්මාන්ත ශිල්පීන් වැඩිපුරම අවධානය යොමු කරේ සංචාරක ව්‍යාපාරයට. ඉතින් අද වෙනකොට මම අපි කොරෝනා ටයිම් එක ඇතුලේ ගොඩක් කාලය ඇතුලේ අපි වැඩිපුර කතා කරලා අපි කිව්වේ දැන් අපිට තියෙනවා තව කාර්යභාරයක්. ඒ තමයි පාරිහාරික භාණ්ඩ අපිට නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව විදේශිකයන්ගේ ගැන හිතලම අපිට වැඩ කරගන්න බැරි වෙයි. ඉතින් ඒ නිසා වුණ අපිට නව නිපයුම් කරන්න හමු වෙනවා. ඒ වෙලාවෙම තමයි මේ අවස්ථාවත් අපිට ලැබෙන්නේ. ඒතකොට මම හිතනවා ඔන්න දැන් අපිට පුළුවන්කම තියෙනවා හෑන්ඩ්ලූම් කරන එහෙම නැත්නම් හෑන්ඩ්ලූම් අතින් කරන නිර්මාණ සඳහා රෙදි පිළිවෙලට ඔන්න දැන් අපේ බෙක් ෂීට් එක තව ටිකක් වෙනස් කරලා අපේ තියෙන දොර රෙද්දට අපිට අවශ්‍ය වෙන දේවල් තව ටිකක් වෙනස් කරලා අලුත් නිර්මාණ බිහි කරන්න පුළුවන් වෙනවා. අලුතෙන් හිතන්න පුළුවන් පරිසරයක් හැදෙයි. ඒ නිසා අන්නේ හිතලා අලුත් කරන නිර්මාණ වලට ඉතා වටිනාකමක් එන
වෙන විත්තිය නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒකට සූදානම් විය යුතුයි. ගණන් අතින් ගත්තත් දැන් ඔය කාන්තාවන්ගේ පැත්තෙන් ගත්තොත් ඔය සිල්ක් බතික් කියන එකේ මම හිතන්නේ ඉතාමත් ඉහළ මිලාදික තැනක තියෙනවා. ඒවට හරිලන්න විදිහටම අපිට වෙළඳපොළ හදාගන්න අපේ ඒවා නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා නැත්නම් මේවා ආනයනික දේවල් සම්පූර්ණ. ඇත්තටම මෙහෙමයි ලොකු ඉල්ලුමක් අපේ රටේ තිබුණා. මේ ඉල්ලුමට අපේ බතික් හරි අපේ හැන්ඩ්ලූම් කරන නිර්මාණ ශිල්පීන් කරා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉල්ලුමට සරිලන්න අපේ ලැබුණේ නැති නිසා ඒවා ක්‍රියාත්මක නොවෙච්ච නිසා ඒවට ආසන්න ප්‍රමාණයක් විදේශයකින් ගෙන ආවා. ඒවා ඒ ගෙන ආපු නිසා ඒකන ගෙනාව විතරක් නෙමෙයි සමහර බතික් print විදිහට අරන් ආවා. කියන්නේ බතික් නිර්මාණද කියලා සමහරට හොයාගන්නත් බැරි ගන්නට ප්‍රින්ට්ස් කරා. ඒ කියන්නේ ප්‍රින්ටිං ක්‍රමවේදයක් තියෙනවා තාක්ෂණික වශයෙන්. අතින් කරන්නේම නෙමෙයි. ඒතකොට දැන් බතික් වල සුවිශේෂකමක් තමයි තියෙන්නේ එක නිර්මාණෙ එකයි තියෙන්නේ. මේක කලාකෘතියක් වගේ තමයි. අපි දැන් අපි චිත්‍රයක් ඇඳද්දත් මේ චිත්‍රයේ එකයි ලෝකෙටම එකයි තියෙන්නේ. ඒතකොට බතික් නිර්මාණවල තියෙන සුවිශේෂකම තමයි ඒ අපි ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුම එයාට විතරයි තියෙන්නේ. ඒවා වෙන වෙනම ගොඩක් කරන්න හැකියාවක් නැහැ. මම අර කලින් සඳහන් කරා වගේ අර ජීව ගුණය ඇති වෙන්නේ ඒ හරහා. ඒ නිසා මේ මම හිතනවා මෙන්න මේ අලුතෙන් එකතු කිරීම අලුතෙන් කාරණා අලුතෙන් නිර්මාණ කිරීම නිර්මාණ වශයෙන් උත් හිතීමට කාලය ඇවිල්ලා තියෙනවා. මොකද අර කලින් කරපු දේවල්ම නැවත කරොත් අපිට මම හිතනවා ඉදිරි කාලයේදී නැවතත් අපිට මේ ප්‍රවෘත්ති විකාශනයේ ලැබේ මේ ආනයනය කරනවා කියලා කියන එක. ඒ නිසා අපි ප්‍රවේශමෙන් මේක අපේ ශිල්පීන්ට කරන යෝජනාව තමයි තා ඉක්මනින් ඒ සඳහා අපිත් වෙනස් විය යුතුයි. අපිත් වෙනස් වෙලා අලුතෙන් හිතන තැනකට පත් වෙන්නම වෙනවා. සාම්ප්‍රදායික ආකෘතියෙන් මිදිලා දැන් ඇත්තටම බතික් ගත්තත් පේශකර්ම ගත්තත් මාකට් එක 100%ක්ම ඔබට පැවිරලා තියෙන දේශීය නිර්මාණකරුවාට. ඒ නිසා ඒ දේවල් තුලින් පාරිභෝගිකයා ග්‍රහණය කරගන්න අලුත් විදිහකට හිතලා සාම්ප්‍රදායික තිබුණු රටාවත් එක්ක අලුත් විදිහකට හිතලා විදේශිකයන් ඒ වගේම දේශීය වශයෙන් පාරිභෝගිකයන් සියලු දෙනාම ආකර්ෂණය කරන්න වැඩපිළිවෙල හදාගන්න. දැන් ඔබට අවස්ථාව මේ රටේ ජනාධිපතිතුමා හදලා දීලා තියෙනවා. සියලු දේ ආනයන නවත්තලා. තවදුරටත් කතා කරමු කෙටි විරාමයකට යමු. බලාපොරොත්තු අතෑරිය සුන්දරම්. ඔයාගේ දුව මගේ දුව තමා. මේ සල්ලි ටිකක් අරන් ගන්න. දුව රටේ යවන්න. ජෙරුගෝ සිරිදාස වාර. සිරිදාස. අර සල්ලි තිබුණට දුන්න නෙමෙයි නේද? ළඟදී ලොතරැයක් තමා ඇතුණා. ලොතරැයියා. ලග්න වාසනාව. රාසි අධිෂ්ඨම්. දුවගේ ලග්නය තමයි ගත්තේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වන අපේක්ෂක ඔබ වෙනුවෙන් ලේක් හවුස් වෙතින් වර්ණ පිටුවටක පත්තරයක්. ලේක් හවුස් ජාතික පුවත්පත් සමග ශ්‍රී ලංකා පුරා බෙදා හැරීම නොමිලේ. සේවා රැසක් නොමිලේම ලබා ගැනීමට කතා කරන්න අපට. සමෘද්ධි උදානය දිනේ මිනිසුන් වටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව. සෑම ඉරිදාවකම සවස 5:30ට ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය. දැන් පටන් ගන්නෙම 6. කවුද සර්? ගේල්ද? ගේල්? එහෙනම් කෝලිද? ඕනර්ද? නෑ යෝධයෝ. ගෝවිසෙත්. දැන් පටන් ගන්නෙම 6න්. කෝටි 6කින් අරගෙන සුපිරි ත්‍යාගය දිනා ගන්න ගෝවිසෙතාද මරගන්න. මගේ 6 එක දැක්කද? මේ තියෙන්නේ ගෝවිසෙතනේ. දැන් කෝටි 6ක් නේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වන අපේක්ෂක ඔබ වෙනුවෙන් ලේක් හවුස් වෙතින් වර්ණ පිටුවටක පත්තරයක්. ලේක් හවුස් ජාතික පුවත්පත් සමග ශ්‍රී ලංකා පුරා බෙදා හැරීම නොමිලේ. සේවා රැසක් නොමිලේම ලබා ගැනීමට කතා කරන්න අපට. ජනහද ජයගන්න වරමක් අරගන්න. මනාපය ලැබගන්න අප හා එක්වන්න. සැනකින් හා පුළුල් ඡන්දදායක ආමන්ත්‍රණයක් ඔස්සේ ඡන්ද අපේක්ෂක ඔබගේ ජය තහවුරු කරන ජාතික රූපවාහිනී මහජන වේදිකාව දැන් විවෘතයි. නිසක ජය සඳහා විමසන්න. Primakotumi. Stay safe, eat hot. මල්ලි මං ගැනද? ඇයි මේ වාසනා සම්පත ජයාපටයි එහෙනම්. ඒ කාලේ වාසනා සම්පත ස්වීප් ටිකට් දැන් ආයෙමත් ගෙනාවනේ. ඒ කියන්නේ මල්ලි ආයෙමත් ආවා සොයා ආදිවි නේ. මේ පාර තෑගිත් කෝටි ගණනයි. එහෙමනම් මේවා ඉතින් සදහටම ඔබ මගේ කරගන්න ඕනේ. එදා ජනාදරයේ වාසනා සම්පත මෙදා කෝටි ගණනින් තෑගි සමගින්. එහෙනම් ජයසිකුරුයි.
තුසාරා ගමේ හැම කාලටම මයේ කොළුව කෝකටත් අයිල වෙලා. ඉතින් අම්මි අපේ කලින් වෙහිකල් එක ගන්න දෙයක් නැති වෙන්නම ඇක්සිඩන්ට් වෙලා තාත්ති ඔච්චර වොරි වුන්නේ නෑනේ. බොහොම ප්‍රබෝධමත් වෙන්න, අලුතින් හිතන්න, කරන වැඩේ ගැන තවදුරටත් සතුටු වෙන්න සහ ලෝකයට ඒක අරගෙන යන්න පුළුවන් විදිහේ පරිසරයක් හැදෙමින් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ලෝකයේ ආර්ථිකය ඉවරයි, හැමදේම කඩා වැටෙනවා නේද, ප්‍රශ්නයක් නේද කියනවට වැඩිය අපිට හිතන්න දේවල් දැන් තියෙනවා. නිර්මාණකරුවෙක් නම් ඒ නිර්මාණකරුවන්ට දැන් මාකට් එක ලංකාව ඇතුළෙම සම්පූර්ණයෙන් මිඩකඩ හදනවා, විදේශීය වශයෙන් ආන එන නතර කරලා. ඒ නිසා දියුණු වෙන්න හොඳ කාලයක් මේක. ඔබ හැමෝම හිතනවා නම් ඒ නිසා තමයි අද දවසේදී ජාතික ශිල්ප සභාව අපි කැඳවාගෙන ඉන්නේ. ඒ සභාපතිතුමන් සුදත් අබේසේකර මහතා සමගින් මේ කතා කරන්නේ. ඔබට හොඳ ජවයක් දෙන්න. මේ වෙලාවේ අපේ රටේ හස්ත කර්මාන්ත ශිල්පී නිර්මාණකරුවන්ට බොහොම හොඳ කාලවකවානුවක් මේ නිර්මාණය වෙන්නේ. ඉදිරියේදී ජාතික ශිල්ප සභාව විදිහට අපේ දැනගත්ත විදිහට ශිල්ප සෞභාග්‍ය නමින් අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ශිල්ප සමාජ පිළිබඳ කතා කරන්න තියෙනවා. ඔබතුමාම පැහැදිලි කරලා දුන්නොත් ඉදිරියේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තටම ඉදිරියේ වැඩ කටයුතු ගොඩක් අපි සූදානම් කරලා තිබුණා. මොකද හේතුව සූදානම කොච්චරද කියනවනම් අපි කොරෝනාට කලින් අපි හොඳ වැඩපිළිවෙල ටිකක් අපි සකස් කරලා තිබ්බා. හැබැයි ඉතින් මේ කොරෝනා එකත් එක්ක ඇත්තටම අපිට අර ආශිර්වාදයක් වගේ මේ වැඩපිළිවෙල තව ටිකක් තීව්‍ර කරලා තව ටිකක් අපි කියන්නේ ස්ට්‍රැටජි චේන්ජ් කරනවා කියලා ඒ වගේ වෙනසක් කරලා අපිට තවදුරටත් ඉදිරියට යන්න පුළුවන් මේ සෞභාග්‍ය මේ ශිල්ප සෞභාග්‍ය කියන වැඩසටහන ඇතුළේ. වෙනදට වැඩි ඉල්ලුමත් වැඩි වෙයි. අනිවාර්යයෙන්ම. ඉතින් මොකද හේතුව අපිට තිබුච්ච එක ගැටලුවක් තමයි මේ ඉල්ලුමට හරියට දැන් අපෙන් අහන්නේ මේ බඩු කොහෙන්ද ගන්නෙ කියලා. ඒ නිසා අපිට මේ සඳහා අපිට ශිල්පීන්ගෙත් තියෙන මේකක් මේ බඩු අරගෙන විකුණ ගන්න විදියක් නෑ. අපි දැකලා තියෙන සමහරට පාරේ අපි දන්නවා කවුරු හරි කෙනෙක් පාරට යනවා කියන්නේ අපි දකින්න තියෙන චිත්‍ර කලාව අපි ගත්තොත් මගේ විෂය ඇතුලේ මේ පාරේ ඔය කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉස්සරහා පාරේ දාගෙන චිත්‍ර විකුණන තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් හැබැයි මේ පාරට කවුරු හරි කෙනෙක් යන්නේ ඇයි? අපිට කර කියාගන්න දෙයක් නැති වුණාට පස්සේ තමයි පාරට යන්නේ කවුරු හරි. ඉතින් නමුත් ඒකට අවශ්‍ය පරිසරය හැදෙනවා නම් කවුරුත් පාරට තියාගෙන විකුණන්න කැමැත්තක් නැහැ. අපි උදාහරණයක් කිව්වොත් චිත්‍ර විෂය ඉගෙන ගන්න කෙනෙක් ওই පාරේ යනකොට ළමයෙක් ඇහුවොත් මේ කවුද කියලා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අයින් වෙච්ච අය තමයි මේ විකුණන්නේ. ඒතකොට කවුරු කවදාවත් ඒ ළමයා උත්සාහය දරන්නේ නැහැ චිත්‍ර විෂය ඉගෙන ගන්න. මොකද මටත් කවදා හරි වෙන්නේ පාරට යන්න වෙනවා නිසා. හැබැයි උන්ට ඉල්ලුම ඉතා ඉහළයි. ඔව් නමුත් මේ අවකාශය නැති නිසානේ ඉහළ තියෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගත්තම මම ආපු ගමම කර එකම කාරණේ තමයි අපි මට ඉතා හුරුපුරුදු පරිසරය තමයි දියතු ඉන්න පරිසරය. ඉතින් මේ දියතු ඉන්න පරිසරය තුල අපි උත්සාහ කරා ඒ පරිසරය ඇත්තම ඉදංගුරු ගම ආයතනයත් අපිට ඒකට සම්බන්ධ වෙක සභාපතිතුමා ගෞරව කරන්න ඕනේ. එතුමා අපිට ලබා දුන්න මේ ඒක බ්‍රහස්පතින්ද කියන දවස සම්පූර්ණ ශිල්ප අපේ ශිල්ප හස්තකර්මාන්ත ශිල්පීන් වෙනුවෙන්ම වෙන් කරා අපි එදා දවස. එදා දවස පුරාවටම අපි අපේ ශිල්පීන්ගේ භාණ්ඩ විකුණන්න පුළුවන් ඒ අර මල් පැල තියෙනවා හා සමාන මොකද අපි අතුල ජනපතිතුමා තමයි මේ අවකාශය හැදුවේ එතන. ඒ අවකාශය තුලම අපිට හැකියාවක් තියෙන ශිල්ප අපේ හස්තකර්මාන්ත ශිල්පීන්ට භාණ්ඩ විකුණන්න. ඒකට විදේශිකයන් ආවත් එදා දවස බ්‍රහස්පතින්ද කියන දවස වෙන් කරගන්න පුළුවන්. මේක අපි කොරෝනාට කලින් ආරම්භ කරන මාර්තු 25 තමයි අපි දාගෙන තිබුණේ. නමුත් මේක නිසා කරගන්න බැරි වුණා මොකද අවුරුද්දත් එක්ක අපි එකතු කරලා කරේ. හැබැයි දැන් අපි මේ කාලේ හොඳ වටපිටාවක් අපිට සැකසීච්ච නිසා අපි අනිවාර්යයෙන්ම ඊළඟ තව මේ මාසය ඇතුළත අපි මේ දිනයක් වෙන් කරලා අපි ඒකට අවශ්‍ය පරිසරය හැදුනට පස්සේ අපි ඒක ආරම්භ කරනවා. ඒකම අපේ ආයතනත් යම් ප්‍රමාණයක් තියෙනවා අපි මේ භාණ්ඩ විකුණන්න. ඒ නිසා අපිට අපි සහ අනිත් එක තාක්ෂණික වශයෙන් අපි මේ ඉදිරියේදී e-market එකට ඒ කියන්නේ e-commerce වෙබ්සයිට් එකක් අපි හදලා අපි හරහා ඕනම කෙනෙකුට ලංකාවේ හෝ පිටරට හෝ බඩු භාණ්ඩ වෙළඳපොළක් හැටියට විකුණන්න ක්‍රමවේදිකුත් මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. ඒකම වැදගත්ම කාරණය තමයි අපි මේ ශිල්පීන් අර ඒකරාශී වීම. මට ගැටලුවක් වෙච්ච එක තැනක් තමයි මේ හස්තකර්මාන්ත ශිල්පීන්ට දැන් අපි හැම කණ්ඩායමක් එකතු වුණාට පස්සේ යම් බලපෑමක් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. මම කියන්නේ අත්‍යවශ්‍යයි නම් යම් පුද්ගලෙක් මම උදාහරණයකට කිව්වොත් යම් ආයතනයක කවරි වැඩ කරනවා නම් ඒ ආයතනේ වැඩ කරන කෙනා අත්‍යවශ්‍ය පුද්ගලෙක් නොවෙනවා නම් එහෙම නැත්නම් එදා දවසේ නැති වුණොත් එයා හොයනකොට හොයන්නේ නැත්නම් කෝල් එකක් හරි ගෙදරට එන්නේ නැත්නම් එයා අත්‍යවශ්‍ය පුද්ගලෙක් නෙමෙයි. ඒතකොට රටට වුණත් මේ ශිල්පීන් අත්‍යවශ්‍යයි කියලා දැනෙන්න නම් ඒ අයගේ බලපෑමක් නැතුණු ගමන් ඒක ඒගොල්ලෝ අත්‍යවශ්‍ය කෙනෙක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඉතින් මම කියන්නේ හස්තකර්මාන්ත ශිල්පීන් අත්‍යවශ්‍ය පුද්ගලෙක් බවට පත් වෙනවා නම් මේ ඒකරාශී වීම කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ නිසා
අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. මම උදාහරණයකට කිව්වොත් මේ හස්තකර්ම ශිල්පීන් කියන්නේ මේ දුප්පත් අය නෙමෙයි. එයාගේ හැකියාව විකුණන්න පුළුවන්. ඒ නිසා ඒ අය ඒක රාශී වෙච්ච හොඳ එක තැනක තියෙන හොඳ බැංකුවක් එහෙම නැත්නම් එක තැනක තියෙන හොඳ ආයතනයක් විහි කරගත්තොත් පළාත් අනුව ඊළඟට ප්‍රාදේශීය වශයෙන් මේ වෙන් කරගන්න පුළුවන් වුණොත් අපිට එකම තියෙන වාසිය තමයි ඔය කියන දේවල් අපිට හිගනම් අපිට ණය පහසුකම් ලබා ගන්න ඕනේ නම් මේ සියලු දේවල් එක තැනකට ගන්න පුළුවන්. ඒ නිසා අපි ශිල්ප සමාජය නමින් සමිති කියන නම දැන් ටිකක් අර පරණ නිසා අපි ඒක ශිල්ප සමාජය නමින් හැම ප්‍රාදේශයකම අපි මේ අලුතෙන් අපි ලියාපදිංචි වෙනවත් එක්කම ශිල්ප සමාජ පළාත්වල බිහි කරලා ඒ හරහා බැංකු ක්‍රමයක් ඇති කරලා ඒ හරහා ඒ අයට සුබසාධන කටයුතු ඒ අය වයසට ගියාට පස්සේ අය රැකබලා ගන්න ක්‍රමවේදයක් හදන්න අපි ඉදිරියේ වැඩ කටයුතු සූදානම් කරන් යනවා. ඉතින් මේ වගේ විශාල වැඩ කොටසක් කරගෙන යන්න අපි ශිල්ප සෞභාග්‍ය යටතේ උත්සාහ කරන් තියෙන අතරතුර තමයි අපිට මේ කාරණා කතා කරන්න වෙන්නේ. ඉතින් හැබැයි මේ හැම කාරණාවකටම මේ මොහොත ඉතා වැදගත්. මේ මොහොතේ අපි කළ යුතු දේත් මේ මොහොතේ කළ යුතුයි. මොකද අර කෙටි කාලින සහ දීර්ඝ කාලින කියන මේ කාරණා දෙකම අපි කරන්න ඕන නිසා මේ මොහොතේ ඉතා වැදගත් කාරණාවක් අපි කරන්න සූදානමක් තියෙනවා ඉතා ඉක්මනින්. ඒක සමහරට අපේ රූපවාහිනී ආයතන සමග සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි අපි ඉදිරි වැඩසටහනකදී. අපි නව නිපයුම් හස්තකර්මාන නව නිපයුම් තරගයක් තියන සූදානමක් තියෙනවා. එතකොට අපි මේක ඉතාම අපූර්ව කාරණයක් වෙයි. මොකද හේතුව මේ නව නිපයුම් කිව්වම හැමෝම හිතන්නේ මේ අර රොබෝ තාක්ෂණික දේවල් රොබෝ කෙනෙක් හදනවා මේ ඉලෙක්ට්‍රොනික හදනවා. හැබැයි අපිට අමතක වෙච්ච දේ තමයි මේ හස්තකර්මාන්ත ශිල්ප එහෙම නැත්නම් අලුතෙන් නිපයුම් කියන එක මේ පාරිහාරික භාණ්ඩ එදිනෙදා භාවිතා කරන දේවල් ඕන තරම් අපිට හදන්න පුළුවන්. එතකොට දැන් ක්‍රම කීපයකට එක හදන්න පුළුවන්. ඒ තමයි අපි උදාහරණයක් ගත්තොත් විදේශිකින් දැන් එන දේවල් නවතිනකොට ඒවට ආදේශක භාණ්ඩ විදිහට අපිට අලුතෙන් හදන්න පුළුවන් වෙනවා. ඒකම ගත්තොත් අපිට තව හිතලා උදාහරණයක් ගත්තොත් අපි දන්නවා රාජ්‍ය ආයතන වල හැමතැනම මේ තමන් වතුර බොන්න මේසුඩ බෝතලයක් තියෙනවා නම් හොඳින් බලන්න මේ බෝතලේ මොන වගේ එකක්ද කියලා. මේ බෝතලේ වීදුරු බෝතලයක් වෙන කොහේ රටකින් ගෙන ආපු මේ මොන හරි ද්‍රව්‍යයක් භාවිතා කරන බෝතලයක් වෙනවා. අපි ඒ වෙනුවට අපිට හිතන්න පුළුවන් ඒ කාට හරි වෙනත් විදිහේ බෝතලයක් මැටි භාවිතා කරලා මොකද මැටි ගම්මාන පිටින් තියෙනවා අපේ ශිල්පීන් කරන. ඉතින් මේ වගේ දේවල් අලුතෙන් හිතන්න පුළුවන්. ඒකම ඉතාම වැදගත් කාරණේ තමයි අපේ ඉතිහාසයක් අපිට තියෙන හොඳ. අපේ ඉතිහාසය ගත්තොත් දැන් මෑත කාලේ අපිට හමු වුණා අපේ ඉතිහාසයේ තාක්ෂණය කොච්චරනම් පාවිච්චි කරලා තියෙනවද කියලා අවුරුදු 4800කට එහා පැත්තේ අපිට මතු වුණා අපේ මේ අපේම කළුතර ප්‍රදේශයේ මේ ගත්තොත් ඒ ගල් ගුහාවල තිබිලා තියෙන මේ විදින දුන්න මේ තාක්ෂණික වශයෙන් දියුණු විදියට භාවිතා කරලා තියෙනවා. ඉතින් අපි අහලා තියෙන කතාවක් අපේ රටෙන් ගිහිල්ලා තියෙනවා මේ එංගලන්තයට අරන් ගිහිල්ලා තියෙනවා කියලා නැව් ගණන් පුස්කල පොත්. ඒවා අද මේ වෙනකොට ඉතාම බරපතල විදිහට සාකච්ඡාව වෙමින් පවතිනවා. හැබැයි මේ පුස්කොළ පොත්වල ශිල්ප කලා පිළිබඳවත් එක්තරා පරිච්ඡේද ටිකක් තියෙනවා. ඒ පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවයි තාක්ෂණයක් අපිට තිබුණා. අපි දන්නවා සීගිරිය ගියොත් පස්වෙනි සියවසේ ඉඳලා ගත්තාම ඉතාම දියුණු තාක්ෂණයක් පාවිච්චි කරපු තැන් තමයි සීගිරිය කියලා කියන්නේ. අපි කියනවා තාම හොයාගන්න බෑ කොහොමද මේ උඩට ගියේ කියලා. වතුර මල තාම වැඩ කරනවා කොහොමද මේක වැඩ කරන තත්ත්වයටපත් වුනේ කියලා තාක්ෂණය හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒකම ගත්තොත් අපේ රුවන්වැලි සෑය ගත්තොත් ඒ තාක්ෂණය මෙවල ඇතුලේ එහෙම නැත්නම් අපි රුවන්වැලි සෑය ගත්තොත් ඒක නිර්මාණය ඇතුලේ තියෙන තාක්ෂණික ක්‍රමවේද ගත්තොත් අපිට නයිට්‍රජන් කියන එක ලබා දීලා තියෙන සම්පූර්ණයෙන්ම මේ රුවන්වැලි සෑය හරහා අකුණු සන්නායක හරහා ඇවිල්ලා මේ ඒ වැව්වලට ගිහිල්ලා වැව්වල වතුර සියලුම නයිට්‍රජන් බවට පරිවර්තනය වෙලා මේවා අදනට හොයාගෙන තියෙනවා. ඉතින් මේ හරහා තාක්ෂණික අපේ ඉතිහාසයේ තියෙනවා. මෙන්න මේ තාක්ෂණික දේවල් භාවිතා කරලා අපිට පුළුවන්කමක් තියෙනවා. අනිවාර්යයෙන්ම අලුත් නිර්මාණ බිහි කරන්න. මෙන්න මේ අලුත් නිර්මාණ සමහරට මේ අපේ හස්තකර්ම ශිල්පීන් වන්න පුළුවන්. අපේ මේ අලුත් තරුණ පරපුර වෙන්න පුළුවන්. අන්‍ය අයට අවස්ථාවක් අපි දීලා තියෙනවා. අලුත් දේ ගැන හිතන්න, අලුත් හස්තකර්මාන්ත නිර්මාණ ආරම්භ කරන්න. සමහරට අපි කිව්වා වගේ බතික් පුංචි නිර්මාණයක් වෙන්න පුළුවන්. හැබැයි අපේට අවශ්‍ය වෙන බතික් ඊළඟට අපිට අවශ්‍ය වෙන හෑන්ඩ්ලූම් වලින් සහ ඒක ගත්තොත් ලාක්ෂා අපේ රටේ ලාක්ෂා නිර්මාණ කියන්නේ ඉතිහාසයේ දැනට ඉතාම බරපතල විදිහේ ඉතා හොඳ තාක්ෂණයක් තිබිච්ච සහ ක්‍රමවේදයක් තිබිච්ච කලාවක්. වාණිජ වටිනාකමින් ගත්තොත් මිලෙන් ඉතා ඉහළ වටිනාකමක් තියෙන දෙයක්. හැබැයි මේකට අලුත් කරන්න ක්‍රමයක් කොහෙවත් හැදිලා නැහැ. මේව පිළිබඳ හොයා බලන්න කවුරුත් ඉඳලා නැහැ. මේව නිකන් අර ඔයගොල්ලෝ කරගෙන යනවා ඒව ගැන අවධානයක් යොමු වෙන කවුරුත් ඉඳලා නැහැ. මං හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි රජයක් හැටියට මේ කර්මාන්ත කරුවන් දිහා ඇහැක් කරලා බැලුවේ කිව්වට කමක් නැහැ. මොකද මම ශිල්පියෙක් හැටියට මම ඒ අගය කිරීමට ලක් වෙනවා. මොකද අපි සාකච්ඡා කරා අනිත් අපිත් එක්ක තියෙන සමහරට අපි දන්නවා මේ වෙනකොට තාක්ෂණය පාවිච්චි කරලා මේ ඔය අපේ කැටයන් නිර්මාණත් පිටරටින් ගෙන්නනවා.
ගත්තොත් පිටරටින් කන්ටේනර් පිටින් ගෙන්න පිටි ආරංචියක් මට ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී අපි යෝජනාත් කරා ඉදිරියේදී මම හිතන්නේ ඒව පවා අපිට නතර කරගන්න. වෙළඳ පොළට එන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා විදිහට. ශ්‍රී ලංකා විදිහට එන්නේ. ඉතින් ඒ කර්ණගාටුදායක තත්ත්වය මොකද ඒකට හේතුව හොඳ ඉල්ලුමක් මේවට තියෙන නිසා. ඒතර අපේ ශිල්පීන්ට වගකීමක් තියෙනවා. මේව ඉතා හොඳින් අනිත් එක ගොඩක් අයගේ මතයක් තියෙනවා අපේ අයට මේ අර වැඩ කරනකොට ඉල්ලන වෙලාවට දෙන්නේ නැහැ කියන කාරණාව හරිම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිකන් වෙලා තියෙනවා නිකන් අපේ මිනිස්සුන්ගේ ක්‍රමවේදයකට. හැබැයි මම දන්නවා කලාකරු කවදාවත් එහෙම නැහැ. ඒ අය හරියට වෙලාවට වැඩ කරන අය. හැබැයි මේවයි අපි කියන්නේ කලාවක් ඉවර වෙන්නේ නැහැනේ. නිර්මාණයක් ඉවර කරන්න මම විශ්වාස කරන නිර්මාණයක් ඉවර වෙන්නේ කාලයෙන්. කාලේ තව තියෙනවනේ දැන් අපි පොතක් ලිව්වත් ඒ පොත මම දන්නවා ගොඩක් මේ අලුත් කලා නිර්මාණ කරන අය කවි ලියන අය ඒගොල්ලෝගේ කාලේ තව මේ වෙනස් කරනවා ටික ටික. එහෙම නැත්නම් චිත්‍රයක් අඳින අය ඒක අවසානයේ ප්‍රතිඵලය දකින්නවටත් එහා තව ඒවා දියුණු කරන්න උත්සාහ කරනවා. ඒක නිසා කාලයෙන් තමයි නිර්මාණයක් අවසාන වෙන්නේ. ඒ නිසා මම හිතනවා නිර්මාණකරුවන්ටත් වගකීමක් තියෙනවා අර ක්වොලිටි එක ගැන කතා කරනකොට ගොඩක් අය කියනවා මේ පිටරට නම් හරි ක්වොලිටි තියෙනවා අපේ රටේ නෑ. නෑ අපේ ක්වොලිටි තමයි. හැබැයි අපිට ඒක අවශ්‍ය පරිසරය අපිට තිබුණේ නෑ. අපිට ඒකට හරියට මුලක් තිබුණේ නෑ. මේ මිල නැති නිසා තමයි ක්වොලිටි අපේ බාල කරලා ඒක සමාහට කරන්න ඇත්තේ. ඒ නිසා අපිට විශ්වාස කරනවා මේ අවිච්ච පරිසරය තුන උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් පරිසරයක් අපිට උදා වෙයි කියලා ජාතික ශිල්ප සභාව හැටියට අපි අනිවාර්යෙන් මේකට අවශ්‍ය පරිසරය සහ ඊළඟට එදා සාකච්ඡාවේ තව එක වැදගත් කාරණයක් සිද්ධ වුණා. ඒ කාරණේ තමයි මේ දැන් බතික් නිර්මාණ සහ අනිත් දේවට අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ණ. මොකද ඒව සමහරට ඒකාධිකාරී විදිහට මේ වර්ණ ගෙන්නපු අවස්ථා අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒක අපි නවත්තන්න නෙවෙයි. නමුත් අපි අපේ ශිල්ප සභාවේ වගකීමක් තමයි මේ අවශ්‍යයට මේ අඩු මුදලට. එතකොට ඔය කියන මිල අඩු කිරීම පවා කිරීමට හැකියාවක් අඩු මුදලට මේ වර්ණ සහ ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ගෙන්වීමට සැලසුමක් අපි දැන් මේ වෙනකොට දියත් කරමින් පවතින. ඒකත් ඉතා සුබදායී ආරංචියක්. ඒ නිසා ඒ කාරණා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරන්න සූදානමකින් තමයි මේ අපි ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නේ. හොඳයි. අතරම සතුටුයි මේ කතා බහ වෙනුවෙන් ජාතික රූපවාහිනිය විදිහට අප ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් කැඳවාගෙන විත් මේ පණිවිඩය ඔබට දෙන්නෙම අඳුරු වලාව කියන දේ COVID-19 නම් ඒ අඳුරු වලාව ඇතුලේ රිදී රේඛා රැසක් තියෙන අය තමයි ඔබ. ඒ නිසා හස්ත කර්මාන්තයේ දේශීය කර්මාන්තවල නියැලී සිටින ඔබට අලුතින් පණ ගහලා අලුතින් හුස්ම ගන්න පුළුවන් හොඳ පරිසරයක් මේ වෙද්දි රට ඇතුලේ හැදිලා තියෙනවා. ඒ නිසා තමයි ජාතික රූපවාහිනිය විදිහට අපිත් විශේෂයෙන්ම නුගසෙවන තුලදී හෝ වේවා අපගේ රටා වැඩසටහන තුලදී හෝ වේවා මේ හැම තැනකදීම මේ දේශීය නිර්මාණ කලාකරුවන්ට ලොකු බරක් දීලා අලුතින් හිතන අලුතින් වැඩ කරන අයට ඉඩක් දීලා අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්නේ. දැන් ඔබට හොඳ ප්‍රමිතියකින් අවශ්‍ය කරන ඉල්ලුම් සැපයුම් බලවේග වලට ගැළපෙන විදිහට ඒ වගේම අර ජාත්‍යන්තරයෙන් ගෙනාපු දේවල් මාර ක්වොලිටි කියන එක වෙනුවට ඔබේ වාණ්ඩයත් ඒ තැනට ගේන්න පුළුවන් පරිසරය හැදෙනවා නම් ඔබට තමයි මේ රිදී රේඛා සියල්ලම මේ වර්තමාන පරිසරය ඇතුලේ. ඒත් එක්කම දැන් අවසාන වශයෙන් සභාපතිතුමනි මොන දේ කරන්නටත් මූල්‍යමය වශයෙන් පහසුකම සහ අත්වල අවශ්‍යයි කියන දේ හැම කලාකරුවෙක්ම නිර්මාණ ශිල්පියෙක්වම තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් තියෙනවා ඉදිරියට. ඔව් ඒ වෙලේ වැඩ පිළිවෙලක් කියන්නේ දැන් ඇත්තටම මම හිතන්නේ ඒකත් මම හිතන්නේ මේ පරිසරය තුලම ඇති වුණා. ඉතින් හරි ආඩම්බර වෙනවා අපේ අතික ජනාධිපතිතුමා ගැන. මොකද හේතුව මේ කාලය ඇතුළත කුඩා හා මධ්‍ය පරිමාණ නිර්මාණකරුවන් හස්තකර්මාණ ශිල්පීන් වෙනුවෙන්ම මේ ණය දැන් බැංකුව හරහා මේ සිද්ධ වෙච්ච ඒක ඇතුලේ මම හිතන්නේ දැන් ඒක සූදානමක් තියෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය පරිසරය ඒක තුල හැදෙනවා. නමුත් ශිල්ප සභාව හැටියට අපිට මූලික වශයෙන් දැනට අපිට කෙලින්ම මැදිහත් වීමේ හැකියාවක් දැනට නැහැ අපේ පරිසරය ඇතුලේ. හැබැයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපි අර කිව්ව සිවිල් සමාජය හදලා ඒ ක්‍රමවේදය විකාශනය කළා කාටවත් අතපාන්න නැතුව මම හැමදාම කියන කාර්යය තමයි ශිල්පීන් කියන්නේ දුප්පත් අය නෙමෙයි. ශිල්පීන්ගේ ඉතා පෞරුෂයක් තියෙන ඉතා වගකීමෙන් ඉතා හොඳ පෞරුෂයක් තියෙන පිරිසක් තමයි කලා ශිල්පී නිර්මාණකරුවන් කියන්නේ. මොකද ඔවුන්ට මේ අතේ හැකියාව මම ওই සමහර තැන්වලට ආයතන වලට ගියාට පස්සේ ඒ වැඩ කරන අයට කතා කරාම ඒගොල්ලොත් ඉගෙන ගන්න අයට කතා කරාම ඒගොල්ලන්ට කියන්නේ කාන්තාව ගොඩක් මේවත් එක්ක සම්බන්ධ වෙලා. මොකද මේ ගෘහාශ්‍රිත තමයි මේ හස්තකර්මාන්ත නිර්මාණ සිද්ධ වෙන්නේ. ඒතර මම කියන්නේ මේ හස්තකර්මාන්ත කිරීමෙන් අඩුම තරමේ තමන්ගේ ගෙදර තමන්ගේ ස්වාමියාට වුණත් බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ හේතුව බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද Tamanට කියන්න පුළුවන් මට බෑග් එකක් මහලා හරි මට ජීවත් වෙන්න පුළුවන් කියන කාරණේ. මේක පොඩි දෙයක් නෙමෙයි. අපිට හිතෙන්න පුළුවන් මේක පුංචි කාරණයක් කියලා. හැබැයි මේක හොඳ පෞරුෂයක් තියෙනවා. ඒ නිසාම යෝජනාවක් කරන්නත් කැමති මේ වෙලාවේ මේ අපේ මේ ජනප්‍රිය තලයේ ඉන්න කලාකරුවෝ ඉන්නවා. දැන් මොකද අපි දන්නවා මේ දැන් මේ මාධ්‍ය ආයතන හරහා මේ වගේ පිළිවෙල දැනුවත් කිරීම වගේම මේ උසස් අය මේ වගේ දේවල් භාවිතා කරනකොට අපේ හස්තකර්මාන්තෝ අපේ නිර්මාණ භාවිතා කරනකොට ඉබේ
ඉබේම පහළ මට්ටමේ මොකද අපි කියන්නේ පැෂන් කියලා. මේක පැෂන් එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. සමාජයේ මොඩල් කැරක්ටර්ස් මේවා පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. ඉතින් අපි ඉදිරියේදී ආරාධනා කරන ඕනම කෙනෙකුට අපිත් එක්ක කතා කරන අපි අයට අවශ්‍ය සියලු පහසුකම් සපයන්න සූදානම්. ජනප්‍රියතලයේ ඉන්න අය මේ අය පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් එදිනෙදා ජීවිතේ අපේ අයව මේවා භාවිතයට ගන්නව නම් අපිට පාරතොටේදී මේව දකින්න ලැබෙනවා නම් ඒක පැෂන් එකක් බවට පරිවර්තනය වෙනවා. මම හිතනවා මේක ඉතාම වේගෙන් අපිට බෝ කරගන්න පුළුවන් කියන. ඒ නිසා ඒ යෝජනාවත් කරන ගමන් බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ. බොහොම ස්තුතියි. අපි අලුත් දෙයක් අපි මේ කාල වකවානුවම කතා කරේ මේ වසංගතයට මුහුණ දීම කියන කාරණේ. එතනින් පස්සේ මේ ආර්ථික වැඩපිළිවෙල කර්මාන්තකරුවන් නගා සිටුවිය යුතුයි. අලුතින් ඔබට වෙළඳපොළ හැදිලා තිනවා. ඒ වෙනුවෙන් ජාතික ශිල්ප සභාව අලුත් වැඩ රැසකට සූදානම් වෙනවා. බොහොම ස්තුති සභාපතිතුමනි. අද පැමිණෙන්නේ. ඔව් අපි ඔබට අවස්ථාව දැන් තියෙනවා. දැන් තියෙන්නේ ඔබේ වැඩ පෙන්වන එක. ඒ නිසා මේ වෙලාවේ පරිසරය හොඳින් හැදිලා තියෙනවා. බොහොම ප්‍රමිතියෙන් යුතුව නව නිර්මාණත් එක්ක ඉදිරියට එන්න ඔබ හැමෝටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. අදට සමගන්නවා. හෙට යලි හමු වෙමු. ආයිබෝවන්.